අයිබෝවන් දුවදරුවනි අද අපි උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාව යටතේ 13 වන ශ්‍රේණියට අදාළව දෙවන මාතෘකාව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ පළවෙනි මාතෘකාව වශයෙන් අපි පසුගිය ඒකක තුලින් අවසන් කළා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂය නිර්දේශයේ 12 වන පාඩම් ඒකකය. ඒ තමයි සමාගම් ගිණුම් කරන්නේ. ඔබ දන්නවා උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය තුළ ඉතාමත් සුවිශේෂී මාතෘකාවක් තමයි සමාගම් ගිණුම් කරන්නේ. විශාල ලකුණු ප්‍රමාණයක් සහිත අභ්‍යාසයක් වගේම කෙටි ප්‍රශ්න පත්‍රය තුළත් නිරන්තරයෙන්ම ප්‍රශ්න ගණනාවක් නැගෙන මාතෘකාවක්. මේ මාතෘකාව අනිවාර්යයෙන්ම අපි හොඳින් අධ්‍යයනය කළ යුතු වෙනවා. අපි මේ මාතෘකාව යටතේ එන උපපාඩම් ඒකක සියල්ලම අදින් පටන් දිගටම සාකච්ඡා කිරීමක් සිදු කරනවා. එතකොට තමයි අපි පළවෙනි පාඩම් එකක වශයෙන් අපි සමාගමක් ආශ්‍රිත සමාගම් වලට ආශ්‍රිත නෛතික තත්ත්වය හඳුනා ගැනීම සමාගම් හඳුනා ගැනීමත් සමග ඊට අදාළ නෛතික පසුබිම අපි අධ්‍යයනය කරමු. මුලින්ම අපි විශේෂ සීමාව හඳුනා ගමු. උසස් පෙළ ගිණුම් කරන යටතේ අපි සමාගම් සම්බන්ධව කතා කරන පළවෙනි පාඩමට අදාළ නෛතික පසුබිමට අදාළ විෂය ඒකක විෂය සීමාව හඳුනා ගමු. නෛතික පසුබිම යටතේ අපි මුලින්ම අපි කතා කර යුතු නෛතික අනපනත් කීපයක් තිබෙනවා. එකක් තමයි 1995 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. ඒ වගේම සමාගම් වලටම ආවේනික 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ වගේම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්, ඒ වගේම කොටස් වෙළඳපොලේ නීති රීති තමයි සමාගම් ගිණුම් කරන හසුරවන ප්‍රධාන නෛතික බලවේග වශයෙන් අපි හඳුනාගන්නේ. ඊළඟට අපි සමාගම් පනත යටතේ අපි අධ්‍යයනය කරනවා සමාගමක් විසින් පවත්වා ගත යුතු පොත්පත් හා වාර්තා පිළිබඳව. ඒ වගේම සමාගම් වර්ගීකරණය සමාගම් පනතට අනුකූලව සමාගම් වර්ගීකරණ යටතේ සීමා රහිත සමාගම් අපි හඳුනා ගන්නවා, සීමා සහිත සමාගම් හඳුනා ගන්නවා, අපේන් සීමා සහිත සමාගම් හඳුනා ගන්නවා. සීමා සහිත සමාගම් යටතේ අපි නැවත හඳුනා ගන්නවා සීමා සහිත පෞද්ගලික සමාගම් පිළිබඳව, සීමා සහිත පොදු සමාගම් පිළිබඳව, සීමා සහිත ඇක්වරල සමාගම් හා විදේශීය සමාගම් පිළිබඳව අපි කතා බහ කරනවා. ඊළඟ සමාගමික කොටස් වර්ග විශේෂයෙන් පොදු සමාගම් වලට ආශ්‍රිත කොටස් වර්ග අපි හඳුනා ගන්නවා. ඒ අර්ථ සාමාන්‍ය කොටස්, ඒ වගේම වර්ණීය කොටස්, ඒ වගේම විශේෂිත කොටස් කියන කොටස් වර්ග අපි හඳුනා ගන්නවා. ඒ සියල්ලගෙම සැදුම්ලත් ප්‍රකාශිත ප්‍රාර්ථනය අපි හඳුනා ගැනීමක් කරනවා. පැහැදිලි නේද? හොඳයි. අපි ඉස්සලාම පළමුව අපි හඳුනා ගමු සීමා සහිත සමාගමක් කියලා කියන්නේ මොකක්ද? ළමයි මේ ලෝකේ අපට දකින්න පුළුවන් විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තිබෙනවා. ඔබ දන්නවා කේවල ස්වාමී ව්‍යාපාර තිබෙනවා. හවුල් ව්‍යාපාර තිබෙනවා. ඒ වගේම සමාගම් තිබෙනවා. මෙතනදී ලෝකයේ තිබෙන දැවැන්තතම විශාලතම ව්‍යාපාර සංවිධාන වර්ගය ලෙස හඳුනා ගැනෙන්නේ සැලකින්නේ සීමා සහිත සමාගම්. සීමිත සමාගම්. මෙසේ කියන හේතුව තමයි මේ සමාගම් වල තිබෙනවා විශාල වශයෙන් ප්‍රාර්ථනය රැස් කර ගැනීමේ හැකියාව. ඒ වගේම ඒ සමාගම් වලට ප්‍රාර්ථනය සපයන කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිත වීම. ඒ වගේම සමාගමකට තිබෙනවා තනි ව්‍යාපාර, දැන් කේවල ස්වාම ව්‍යාපාර, හවුල් ව්‍යාපාර නොමැති නෛතික පුද්ගලභාවය කියන ලක්ෂණය. මෙන්න මේ සියලු ගුණාංග නිසා අද මේ සමාගම් කියන ව්‍යාපාර සංවිධාන වර්ගයට සුවිශේෂී තැනක් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ තුලත් පවතිනවා. ලෝකයේ දැවැන්තම ව්‍යාපාර ගත්තොත් ඒවා අනිවාර්යයෙන්ම සීමා සහිත සමාගම් තමයි. તો ශ්‍රී ලංකාව තුළ සීමා සහිත සමාගමක් අපි හඳුනා ගැනීමේදී ලංකාවේ සීමිත සමාගමක් කියලා කියන්නේ සමාගම් සම්බන්ධයෙන් බලපවත්වන ප්‍රධාන නීතියක් තිබෙනවා. දැන් අනපනතක් තියෙනවා. ඒ තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. මෙන්න මේ සමාගම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබෙන සංස්ථාපනය වී තිබෙන සියලුම ආයතන අපි හඳුන්වනවා සීමා සහිත සමාගම් කියලා. මේ බලන්න 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද ව්‍යාපාර ආයතන සියල්ල සීමා සහිත සමාගම් ලෙස හඳුනා ගැනීමක් කරනවා. අනිවාර්යයෙන්ම සීමා සහිත සමාගමක් වන නම් පැහැදිලිවම මේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබෙන සමාගමක් විය යුතුම වෙනවා. උතර මේ සමාගමක දකින්න තිබෙන ලක්ෂණ අතර මම කලින් සඳහන් කළා සීමා සහිත වගකීම කියන ලක්ෂණය තිබෙනවා. නෛතික පුද්ගලභාවය කියන ලක්ෂණය තිබෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම සීමා සහිත වගකීම කියන
වගන්තියේ තේරුම මොකක්ද? මොකද හුඟක් සමාගම් වල අපි දකිනවා සීමා සහිත කියන නම තියෙනවා. සීමා සහිත සමාගම කියන එක නේද? සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පොදු සමාගම්. සීමා සහිත අපෙන් සීමිත සමාගම්. ආදී වශයෙන් සීමා සහිත කියන නම සඳහන් වෙලා තිබෙනවා. මොකද මේ සීමා සහිත කියන නමෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කරන්නේ දැන් සමාගමක අයිතිකරුවන් කියලා අපි අදහස් කරන්නේ සමාගමක ඉන්න කොටස්කරුවන්. සමාගමේ කොටස් මිලදී ගන්නා අය, මිලදීගත් අය තමයි අපි සලකන්නේ සමාගමක අයිතිකරුවන් කියලා. මෙතෙන්දී මේ අයිතිකරුවන්ගේ වගකීම තමා විසින් මිලදීගත් කොටස්වල වටිනාකමට පමණක් බැඳී තිබෙනවා නම්, සීමා වෙනවා නම් අන්න එවැනි සමාගම් අපි කියනවා සීමා සහිත සමාගම් කියලා. කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මිලදීගත්තු කොටස් වලට පමණක් සමාගම සම්බන්ධයෙන් ඇතිවන බැඳීම වගකීම තිබෙනවා නම්, වගකීම සීමා වෙනවා නම් අන්න එම තත්ත්වය අපි හඳුන්වනවා සීමා සහිත වගකීම කියන එක. ඒ කියන්නේ සමාගම කොයිතරම් ණය ලබාගෙන තිබුණත් ඒ ණය පියවීමේදී කොටස්කරුවා වග කියන්නේ තමා මිලදීගත්තු කොටස් වල වටිනාකමට පමණක් කියන එක. මේ බලන්න සමාගමක කොටස්කරුවන් විසින් මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින. ඉතින් මේ වචන ඉතා වැදගත්. එක්ක දැනට ගෙවා තිබෙන ප්‍රමාණය නැත්නම් ගෙවීමට බැඳී සිටින ප්‍රමාණය. පමණක් කොටස් හිමියන්ගේ වගකීම සීමා වන සමාගම් අපි හඳුනා ගන්නවා සීමා සහිත සමාගම් කියලා. මේ අනුව සීමා සහිත සමාගම් සම්බන්ධයෙන් 2007 අංක 7 දරන සමාගම් පනතේ බලපවත්වන සියලුම නීති රීති හා රෙගුලාසි බලාත්මක වෙනවා. ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම සමාගම් සම්බන්ධයෙන් 2007 අංක 7 දරන සමාගම් පනතේ දක්වා තිබෙන සියලුම නීති රීති, සියලුම රෙගුලාසි පැහැදිලිවම සෑම සමාගමකටම බලාත්මක වෙනවා. ඒතර මෙතනදී සීමා සහිත වගකීම කියන එකේ අදහස අපි දැන් පැහැදිලි කරගත්තා. සමාගමක මිලදීගත් කොටස් වෙනුවෙන් තමා ගත්තු කොටස් ප්‍රමාණයේ වටිනාකමට ගෙවූ ප්‍රමාණය හෝ ගෙවීමට එකඟ වූ ප්‍රමාණයට පමණක් තමාගේ වගකීම බැඳී සිටිනවා නම්, වගකීම සීමා වෙනවා නම් එවැනි සමාගම් අපි කියනවා සීමා සහිත සමාගම් කියන එක. ඒ වගේම ඔබ දැක්කා සීමිත සමාගමක දකින්න පුළුවන් දෙවන ප්‍රධානතම ලක්ෂණය තමයි ළමයි මේ නෛතික පුද්ගල භාවයක් තිබීම කියන එක. ඉතාමත් වැදගත් කාරණයක්. මොකද මේ නෛතික පුද්ගල භාවය කියලා කියන්නේ? සමාගමක් නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට තිබෙන හැකියාව. වර්තමානයේදී කේවල ස්වාමී ව්‍යාපාරවලට නෛතික පුද්ගල භාවයක් නැහැ. හවුල් ව්‍යාපාරවලට නෛතික පුද්ගල භාවයක් නැහැ. නමුත් සීමා සහිත සමාගම් වලට නෛතික පුද්ගල භාවයක් තිබෙනවා. ඒ කියන්නේ නීතිය සමාගමක් සලකනවා නීතිමය පුද්ගලයෙක් වශයෙන්. පුද්ගලයෙකුසේ සැලකීමේ හැකියාව අපි කියන නෛතික පුද්ගල භාවය කියලා. තවත් විදිහකින් කිව්වොත් සමාගමකට පුළුවන්කමක් තිබෙනවා අවස්ථානුකූලව පිටස්තර ඕනෑ අයෙකුට එරෙහිව සමාගමට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. සමාගමට පුළුවන් වෙන කෙනෙකුට නඩු පැවරීමේ හැකියාව තියෙනවා. හේතුව සමාගම නෛතික පුද්ගල භාවයක් සහිත පුද්ගලයෙක්. ඒ වගේම වෙනත් පාර්ශවයකට පුළුවන් සමාගමකට එරෙහිව නඩු පැවරීම කරන්නත්. ඉතින් සමාගම නීතිමය පුද්ගලයෙක් වශයෙන් සලකනවා. ඒ වගේම සමාගම නැමැති පුද්ගලයාට පුළුවන් වෙන ඕනෑම පාර්ශවයක් සමග නීතිමය ගිවිසුම් වලට එළඹීමේ හැකියාව. මෙන්න මේ ප්‍රධාන ලක්ෂණ තුන තිබෙන ආයතන වලට අපි කියනවා නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර ආයතන කියලා. එම ව්‍යාපාරයට වෙන කෙනෙකුට විරුද්ධව එරෙහිව නීතිමය මගින් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා නම්, වෙනත් පාර්ශවයකට සමාගමට එරෙහිව නෛතික වශයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා නම්, වෙනත් පාර්ශවයක් සමග නීතිමය ගිවිසුමකට එළඹීමේ හැකියාව තිබෙනවා නම් අන්න එවැනි ව්‍යාපාරවලට අපි සලකනවා නෛතික පුද්ගල භාවයක් තිබෙන ව්‍යාපාර. ඒතර වර්තමානයේ සීමා සහිත සමාගම් වලට නෛතික පුද්ගල භාවය තිබෙනවා. කලින් සඳහන් කළ පරිදි කේවල ස්වාමී ව්‍යාපාරවලට, ඒ වගේම හවුල් ව්‍යාපාරවලට එවැනි නෛතික පුද්ගල භාවයක් නැහැ. දැන් කේවල ස්වාමී ව්‍යාපාරයකට පුළුවන් කමක් නැහැ වෙන කෙනෙකුට එරෙහිව නඩුවක් දාන්න. ව්‍යාපාරයේ නමින්. එහෙනම් අයිතිකරුගේ නමින් දාන්නට ඕනේ. ඒ වගේ වෙන පාර්ශවයකට පුළුවන් කමක් නැහැ ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දාන්න. ඉතින් නඩුව පැවරීමක් කරනවා නම් එහි අයිතිකරුවන්ට විරුද්ධව නඩුව පවරන්න ඕනේ. හේතු ව්‍යාපාරයට කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාරවලට නෛතික පැවැත්මක් නැහැ. නමුත් සීමා සහිත සමාගම් වලට නෛතික පැවැත්මක් තිබෙනවා.
මේ නෛතික ප්‍රයත්න ගැන කතා කරනකොට ළමයි ඉතාමත් ලෝක ප්‍රසිද්ධ නඩු තීන්දුවක් තියෙනවා. ඒ 1897 සොලමන් ඉදිරිව සීමාශත සොලමන් සහ සමාගම කියන නඩු තීන්දුව මේ නෛතික පුද්ගල භාවය කියන එක සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන හොඳම නඩු තීන්දුවක්සේ අපි හඳුනා ගන්නවා. මේ සොලමන් කියන තැනැත්තාට තිබුණා ව්‍යාපාරයක්. සොලමන් නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. පාවාන් නිෂ්පාදනය කරන සමාගම ව්‍යාපාරයක් ඔහුට තිබුණා. පසු කලක ඔහු මේ ව්‍යාපාරය සීමා සහිත සමාගම වශයෙන් ලියාපදිංචි කළා. ඒ කොටස්කරුවන් උනේ තමන් සහ තමන්ගේ බිරිඳ ඒ වගේම දරුවන් 5 දෙනා. තමයි සමාගමේ කොටස්කරුවන් උනේ. පවුලේ අය තමයි කොටස්කරුවන් වශයෙන් ලියාපදිංචි වෙලා සමාගම පවත්වාගෙන ගියා සීමා සහිත පුද්ගල සමාගමක් වශයෙන්. මෙතින්දී මේ ඉතෙක් කේවල ස්වාමී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ආ ව්‍යාපාරය තමයි සීමිත සමාගමක් බවට පරිවර්තනය කළේ. එතින්දී ප්‍රතිෂ්ඨාව පියවීමේදී කියන්නේ සොලමන්ගේ අයිතිය පියවීමේදී සොලමන්ගේ කේවල ස්වාමී ව්‍යාපාරයේ තිබුණු හිමිකම එයා සමාගමට පැවරුවා කොටස් වශයෙන්. කොටසක් යම් ප්‍රමාණයක් ඔහු විසින් කොටස් වශයෙන් මිලදී ගත්තා. ඔහු සහෝගේ පවුලේ උදවිය තවත් යම් ප්‍රමාණයක් සොලමන් සහ සමාගමේ නායකර වශයෙන් මිලදී ගත්තා. දැන් සොලමන්ගේ හිමිකම පියවුවේ සොලමන් සහ සමාගම කියන නෛතික පුද්ගලයා සොලමන්ට අදාළ ගෙවීම කළේ කොහොමද? යම් ප්‍රමාණයක් කොටස් ප්‍රාර්ථනය වශයෙන් ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට තවත් යම් ප්‍රමාණයක් ණයකර වශයෙන් නිකුත් කරලා ඒ හිමිකම පියවීම කළා. පසු කලක මේ සොලමන් සහ සමාගම මොකද වුනේ? කරගෙන යාමට බැරි තත්ත්වයක් උදා වෙලා තරමක් අයහපත් මූල තත්ත්වයකට පැමිණියා. ඉතින්දී සමාගමේ තිබෙන වත්කම් ප්‍රමාණවත් උනේ ණයකර පියවීම සඳහා පමණයි. උතර සොලමන් මොකද කළේ? තමන්ගේ ණයකර සඳහා මේ වත්කම් විකුණන ලැබෙන මුදල් තමන්ගේ ණයකර නිදහස් කර ගැනීම සඳහා ණයකර පියවා ගැනීම සඳහා යොදාගත්තා. නමුත් මේ සමාගමේ ඒ වන විට තිබිලා තියෙනවා තව බාහිර පාර්ශවයන්ට ණය තිබිලා තිබෙනවා. එක් පුද්ගලයන්ට සහ පොඩි ආයතන වලට ණය තිබිලා තියෙනවා. එතින්දී සොලමන් කියන තැනත්තා සොලමන් සමාගමේ වත්කම් විකුණන ලැබෙන මුදල් තමන්ගේ ණයකර නිදහස් කර ගැනීමට එරෙහිව අර බාහිර නාහිමියන් නඩු පැවරීමක් කළා. ඔවුන් සඳහන් කළේ සොලමන් කියන්නේ සොලමන් සහ සමාගමේ අයිතිකරුම තමයි. එයා අපේ ණය පියවන්න කලින් ණයකර නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි විරුද්ධයි. ඒ නිසා මේ මුදල් නැවත සමාගමට අය කරගෙන අපේ ණය ගෙවන්න කියලා සමාගමට විරුද්ධව බාහිර නාහිමියන් විසින් නඩු පැවරීමක් කළා. නඩුව අධ්‍යයනය කළ විභාග විනිශ්චයකාරවරු අවසානයේ තීරණය කළේ සොලමන් සහ සමාගමට නෛතික පුද්ගලභාවයක් තිබෙන ආයතනයක්. ඒ නිසා එතින්දී ප්‍රථමයෙන්ම ණයකර සලකන්නේ බාහිර වයිකීමක් වශයෙන් බාහිර වයිකීම් පියවීමේදී වර්ණීය තත්ත්වය අනුව මුලින්ම නිදහස් කරන්න ණයකර හිමියන්ට ගෙවන්න මුදල ගෙවන්නට ඕනේ. ඊට පස්සේ තමයි අනිකුත් ණයහිමියන්ට ගෙවීම් කිරීම කරන්නට ඕනේ. ඒ නිසා වර්ණීය තත්ත්වය අනුව සොලමන් කියන්නේ එක්කෙනෙක්, සොලමන්ගේ සමාගම කියන්නේ තව එක්කෙනෙක්. ඉතින් ණයකර ලබා ගත්ත නිසා කොටස් ලබා ගැනීමේ අයිතිකරු තමයි ණයකරවල ප්‍රමාණයට එයා බාහිර පුද්ගලයෙක් වශයෙන් සලකන්නේ. ඉතින්දී සොලමන්ගේ ණයකරවලට මුදල් ලබා ගැනීම කිසිදු වරදක් නැහැ කියලා ඒ නඩු තීන්දුවේ ප්‍රකාශ කළා. ඒ නඩු තීන්දුවේ ප්‍රධාන තීන්දුවේ සාධකය වෙන්නේ සොලමන් කියන්නේ එක්කෙනෙක්, සොලමන් සහ සමාගම කියන්නේ තව කෙනෙක්. ඉතින් සොලමන් සහ සමාගමට නෛතික පුද්ගලභාවයක් තිබුණා කියන එක, තියෙනවා කියන එකට හොඳම තීන්දුව වශයෙන් අපි සලකන්නේ ඔය නඩු තීන්දුව. පැහැදිලි නේද? හොඳයි. ඒතකොට අද වර්තමානයේ ලෝකේ ක්‍රියාත්මක වන සමාගම් වලට මේ නෛතික පුද්ගලභාවයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. නීති ඉදිරියේ පුද්ගලයෙකුට ලෙස පෙනී සිටීමේ හැකියාව තිබෙනවා. පැහැදිලි නේද? හොඳයි. අපි ළඟට බලමු සමාගම් පනතට අනුව 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගම් වර්ගීකරණය කරන ආකාරය. සමාගම් අපි මෙහි ආකාරයෙන් වර්ගීකරණය කරනවා. සමාගම් ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදෙනවා. සීමා රහිත සමාගම්, සීමා සහිත සමාගම් සහ ඇපයින් සීමිත සමාගම් කියලා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සමාගම් මේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව මේ විදිහට ප්‍රධාන කොටස් තුනකින් අපි හඳුනා ගන්නවා. සීමා රහිත සමාගම්, සීමා සහිත සමාගම්, ඇපයින් සීමිත සමාගම්. සීමා සහිත ඇපයින් සීමිත සමාගම් කියලා කොටසක් තියෙනවා. මෙතෙන්දී සීමා සහිත සමාගම් වලට අපි තව නමකින් කියනවා කොටසෙන් සීමිත සමාගම් කියලා. ඒ කියන්නේ තමන් මිලදී ගත්තු කොටස් වල ප්‍රමාණයට පමණක් වගකීම දරන සමාගම් නිසා කොටසෙන් සීමිත සමාගම් නොහොත් සීමා සහිත සමාගම් නැවත කොටස් 4කට බෙදෙනවා.
සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත අක්වරල සමාගම්, සීමා සහිත විදේශීය සමාගම් කියලා. මේ විදිහට කොටසින් සීමිත සමාගම් නොහොත් සීමා සහිත සමාගම් නැවත කොටස් 4කට බෙදා වෙන් කරනවා. අපි මේ එක් එක් වර්ගය පිළිබඳව කෙටියෙන් හඳුනා ගැනීමක් කරමු. අපි මුලින්ම බලමු සීමා රහිත සමාගම් කියලා. දැන් අපි පැහැදිලිව සඳහන් කළා සමාගම් වල ප්‍රධාන ලක්ෂණය තමයි සීමා සහිත. කොටස් කරංගේ වගකීම සීමා සහිත වීම. එසේ වුවත් මෙම සමාගම් පනතේ සීමා රහිත වගකීම් ආරම්භ කිරීම සඳහා අවසර ලැබී තිබෙනවා. සීමා රහිත වගකීම් කියලා කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් කර ඇති පරිදි කොටස්කරුවන්ට නිකුත් කරන ලද කොටස් ප්‍රමාණයේ වටිනාකමට තමන්ගේ වගකීම සීමා නොවන සමාගමුත් තියෙනවා. අන්න එවැනි සමාගම් වලට අපි කියනවා සීමා රහිත වගකීම් කියලා. සාමාන්‍යයෙන් පිළිගන්නවා ලංකාවේ බහුතරයක් තිබෙන සීමා සහිත සමාගම්. නමුත් මේ සමාගම් පනත සීමා රහිත වගකීම් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ කියන්නේ කොටස්කරුවන්ගේ වගකීම තමා මිලදීගත් කොටස් ප්‍රමාණයට පමණක් සීමා නොවන පරිදි සාංගමික ව්‍යවස්ථාවල සාංගමික ව්‍යවස්ථාවල කියන මොකක්ද ඉදිරියට කතා කරමු. සඳහන් වී ඇති ආකාරයට තමන්ගේ වගකීම තමන් මිලදීගත් කොටස් වලට පමණක් සීමා නොවන ආකාරයේ සමාගම් අපි කියනවා සීමා රහිත වගකීම් කියලා. මෙහිදී සමාගමේ බැරකම් පියවීමේදී සීමාවකින් තොරව සමාගමේ වත්කම් සඳහා දායක වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සමාගමේ බැරකම් පියවනකොට බැරකම් පියවීම ප්‍රමාණවත් මුදල් නොමැති අවස්ථාවල සීමා රහිත වගකීම් වල කොටස්කරුවෝ ඒ සඳහා වත්කම් වලට දායක වෙන මුදල් ලබා දීමක් කළ යුතු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ වගකීම සීමා සහිත නොවන නිසා. එවැනි සමාගම් ලංකාවේ සුළු වශයෙන් හෝ දකින්න පුළුවන්කමක් තිබෙනවා. සීමා රහිත සමාගම්. සමාගම් පනතට අනුව එවැනි සමාගම් ආරම්භ කරන්නත් පුළුවන්. අපි ඊළඟට බලමු ලංකාවේ ජනප්‍රියතම සමාගම් වර්ගයේ බහුල වශයෙන්ම දකින්න ලැබෙන සමාගම් වර්ගය තමයි සීමා සහිත සමාගම් කියන එක. සීමා සහිත සමාගම් මම කලින් සඳහන් කළ පරිදි ළමයි කොටස්කරුවන්ගේ වගකීම තමන් මිලදීගත් කොටස් ප්‍රමාණයට කොටස් වල වටිනාකමට පමණක් සීමා වන සමාගම් අපි කියනවා සීමා සහිත සමාගම්. එතින්දී කොටස්කරුවගේ වගකීම තියෙන තමන් මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ මුදලට හෝ ගෙවීමට එකඟ වූ මුදල් ප්‍රමාණය වෙනුවෙන් ගෙවන් තමන් මිලදීගත් කොටස් වෙනුවෙන් සම්පූර්ණ වටිනාකමට තමන්ට බැඳීම තිබෙනවා. මිලදීගත් කොටස් වල සම්පූර්ණ වටිනාකම මේ වනටත් ගෙවලා ඉවර නම් එකී ප්‍රමාණයට විතර එයාගේ බැඳීම. මිලදීගත් කොටස් වලින් තවත් මුදල් ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා නම් ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය එයා ගෙවන්න බැඳලා ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් බලන්න කොටසක නිකුත් වගේ රුපියල් 10ක් නම් එමාගේ සම්පූර්ණයෙන්ම කැඳවා ඇතනම් කොටස් 6000ක් ගත් පුද්ගලයෙකු 10 වැඩි කිරීම 6000 රුපියල් 60000ක් සමාගමට ගෙවිය යුතුයි. මෙම පුද්ගලයා මෙම සමාගමේ මුදලට මුදල ගෙවා අවසන් වී ඇතනම් ඉදිරියේදී කුමන හේතුවක් නිසාවත් සමාගමට නැවත මුදල් ගෙවීමට එයා බැඳිලා නැහැ. කෙනෙක් රුපියල් 10 බැගින් වූ කොටස් 6000ක් අරගෙන තිබෙනවා නම් එයාගේ උපරිම වගකීම රුපියල් 10 වැඩි කිරීම 6000 60000යි. දැනටමත් මේ 60000ම ගෙවලා ඉවර නම් සමාගමේ කවර බැරකම් තත්ත්වයක් තිබුණත් කවර වගකීම් තත්ත්වයක් තිබුණත් කවර අලාභ තත්ත්වයක් ලබලා තිබුණත් එයා නැවත මුදල් ගෙවීමක් අවශ්‍ය නැහැ. තමන් මිලදීගත්තු කොටස් වල වටිනාකමට ඒක සීමා වෙනවා. ඒ 60000 යාට නැති වෙයි සමහරක් විට. එච්චරයි වගකීම්. නමුත් මේ කොටස් රුපියල් 10න් දැන්ටමත් එයා ගෙවලා තියෙන රුපියල් 5ක් නම් 60 වැඩි කිරීම 5 30000යි ගෙවලා තියෙන. තව 30000ක් එයා ගෙවන්න බැඳිලා ඉන්නවා. එයා මිලදීගත්තු කොටස් වල වටිනාකම 60000ක් නේ. නම් 30000ක් නම් තාමත් ගෙවලා තිබෙන්නේ. ඉතිරි 30000 එයා ගෙවන්න බැඳලා ඉන්නවා. ඒතර සමාගමේ බැරකම් පියවන අවස්ථාවකදී එයා අර පුද්ගලයා අර කොටස් කවත රුපියල් 30000ක් සමාගමට ගෙවිය යුතුයි. නමුත් උපරිම සීමාව 60000යි. උපරිම සීමාව 60000යි. 60000 මේ වන විටත් ගෙවලා ඉවර නම් තවත් ගෙවීමක් අවශ්‍ය නැහැ. 60000 කොටසක් තවමත් ගෙවන්න තිබෙනවා නම් ඒ ප්‍රමාණය නැවත එයා ගෙවන්නට ඕනේ. කෙසේ නමුත් කොටස්කරුවාගේ වගකීම තමන් මිලදීගත්තු කොටස් වල වටිනාකමට පමණක් සීමා වන සමාගම් අපි කියන මොනවද? සීමා සහිත සමාගම්, අවදිකුත් කොටසින් සීමිත සමාගම් කියලා කියන ඔකටම තමයි. හොඳයි. ඊළඟට තියෙනවා අපේන් සීමිත සමාගම් කියලා වර්ගයක්. දැන් ප්‍රධාන වශයෙන් කොටස් සමාගම් වර්ග තුනයිනේ. සීමා රහිත සමාගම්, සීමා සහිත සමාගම්, අනික අපේන් සීමිත සමාගම්. අපේන් සීමිත සමාගම් කියලා කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් වන ආකාරයට සමාගමක් ඈවර කරන අවස්ථාවකදී වත්කම් සඳහා දායක වීමට
කොන්දේසියක් පනවා ඇති සමාගම් ඒ ප්‍රමාණය ගෙවන්න ඕනි කියලා වගකීමකට බැරකමක් පියවීමට දායක වීම සඳහා සමාගම ඈවර කරන අවස්ථාවකදී දායක වීමක් කළ යුතු සමාගම් අපි කියන ඇපයම් සීමිත සමාගම් කියලා. මේ බලන්න සමාගම ඈවර කිරීමේදී සමාගමේ ව්‍යවස්ථාවලින් නිශ්චිතව සඳහන් කර ඇති ප්‍රමාණයකින් සමාජිකයන් විසින් එහි වත්කම් වලට දායක වන සමාගම් ඇපයම් සීමිත සමාගම් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ සමාගම ඈවර කරන අවස්ථාවේදී මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් සමාගමට වත්කම් සඳහා දායක විය යුතුයි කියලා සාංගමික ව්‍යවස්ථාවලින් සඳහන් කරලම පිහිටුවා තිබෙන සමාගම් අපි කියනවා ඇපයම් සීමිත සමාගම්. ඇපයම් සීමිත සමාගම් කියලා. මේ ඇපයම් සීමිත සමාගම් කියන ඒවා තවත් ලක්ෂණ තියෙනවා. මෙවැනි සමාගම් ආරම්භ කරන්නේ පොදු පරමාර්ථ පෙරදරි කරගෙන. මේ සමාගමේ කොටස් කරන ලාභ බෙදීමක් සිදුවන්නේ නැහැ. අනෙක් සමාගම් වගේ ලාභාංශ බෙදීමක් වීම කොටස් කරන සඳහා සිද්ධ වන්නේ නැහැ. පොදු පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා තමයි මෙම සමාගම් ආරම්භ කරලා තියෙන්නේ. නව සමාගම් පනත යටතේ අංක 32 සිට 35 දක්වා වගන්ති ඇපෙන් සීමිත සමාගම් සඳහා කොන්දේසි පනවලා තිබෙනවා. වගන්ති අදාළයි. හරි. දැන් අපි හඳුනාගත්ත සමාගම් සම්බන්ධයෙන් ප්‍රධාන වර්ග තුන. මොකද්ද? සීමා රහිත සමාගම්, සීමා සහිත සමාගම් සහ ඇපෙන් සීමිත සමාගම්. ඔතෙන්දී සීමා සහිත සමාගම් අපි නැවත අනු කොටස් කිහිපයකට බෙදන්න පුළුවන් කමක් තිබෙනවා. සීමා සහිත සමාගම් හෙවත් කොටසින් සීමිත සමාගම්. කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධන රැස් කරගන්නා එසේම එම කොටස් සීමයන්ගේ වගකීම මිලදීගත් කොටස් ප්‍රමාණය සඳහා ගෙවිය යුතු මුදලට සීමා වන සමාගම් අපි කියනවා කොටසින් සීමිත සමාගම්. කොටසින් සීමිත සමාගම් කියන ඒවායේ ප්‍රාග්ධන රැස් කරගන්නේ කොටස් නිකුත් කිරීම තුළින්. ඒ වගේම කොටස් මිලදීගත්නා වූ කොටස්කරුවන්ගේ වගකීම ඒ තමන් මිලදීගත්තු කොටස් වල වටිනාකමට පමණක් සීමා සහිත වෙනවා නම් අපි කියන කොටසින් සීමිත සමාගම්. සීමා සහිත සමාගම් කියන්නේ මේ කොටස් සමය සමාගම තමයි. මෙම වර්ගයට අයිති සමාගම් 4ක් තිබෙනවා. ඒ කියන්නේ කොටසින් සීමිත සමාගම් හෙවත් සීමා සහිත සමාගම් ගණයට අයත් වන කොටස් සමාගම් වර්ග 4ක් තියෙනවා. එකක් තමයි සීමා සහිත පෞද්ගලික සමාගම්, ඒ වගේම සීමා සහිත පොදු සමාගම්, සීමා සහිත අක්වරල සමාගම්, ඒ වගේම විදේශීය සමාගම් නැත්නම් අනේවාසික සමාගම්. නේද? හොඳයි. අපි බලමු මේ එක් එක් සමාගම් වර්ගය කුමක්ද කියන එක. එක සීමා සහිත පෞද්ගලික සමාගම්. ළමයි සීමා සහිත පෞද්ගලික සමාගමක් කියලා හඳුන්වන්නේ ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමට හැකියාවක් නොමැති. ඒ වගේම අවම සමාජික සංඛ්‍යාව එක් අයකු වගේම උපරිමය 50ක් ලෙස දක්වා ඇති සමාගම් අපි හඳුනා ගන්නවා සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා ප්‍රධාන වශයෙන්. මෙම පෞද්ගලික සමාගම් වලට ප්‍රසිද්ධියේ මහ ජනතාවට ආරාධනා කරලා ප්‍රසිද්ධියේ කොටස් ඒ වගේම ණය කර නිකුත් කිරීමට අවසර නැහැ. එය කොටස් නිකුත් කිරීම කරන්න ඕනේ අප්‍රසිද්ධියේ තම පවුලේ උදවිය සමග තම හිත මිතුරන් අතරේ පමණයි කොටස් හෝ ණය කර නිකුත් කිරීමක් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. අවම සමාජික සංඛ්‍යාව 1/6 පමණයි. අද වර්තමානයේ හැම සමාගමකම අවම සමාජික සංඛ්‍යාව 1/6ක් ඉන්නවා. උපරිමයක් තියෙනවා පෞද්ගලික සමාගම් වලට උපරිමය 50යි. උපරිමය 50කට සීමා වන ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමේ හැකියාවක් නොමැති සමාගම් අපි හඳුනා ගන්නවා සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා. පෞද්ගලික සමාගම් තමන්ගේ නමට ඉදිරියෙන් මේ පෞද්ගලික කියන වචනේ යොදන්නට ඕනේ. දැන් සීමා සහිත විස්කම් පෞද්ගලික සමාගම වරහන්තුරු පෞද්ගලික කියලා දක්වන්නට ඕනේ. ප්‍රයිවට් ලිමිටඩ් කියන එක. ලිමිටඩ් කියන එක LTD කියන එක අපි සීමා සහිත කියන පදේ නියෝජනය කරනවා. ප්‍රයිවට් කියන එක එක්ක PVT යොදලා නැත්නම් ප්‍රයිවට් කියලා සම්පූර්ණම ලියනවා. නැත්නම් පුද්ගලික කියලා ලියනවා. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් යොදන්නට පුළුවන්. කොහොම නමුත් ඒ සමාගමේ නම ප්‍රකාශ කරනකොට පෞද්ගලික සමාගම අනිවාර්යයෙන්ම පෞද්ගලික කියන වචනය වරහන් තුල යෙදිය යුතුමයි. නැත්නම් වරහන් තුල හෝ නම ඉදිරියෙන් හෝ පිටුපසින් හෝ ඒ සමාගමේ නමේට ඇතුළත් වන ආකාරයට පෞද්ගලික කියන වචනේ තියෙනට ඕනේ. සීමා සහිත දැන් අපි හුඟක් වෙලා දැකලා තියෙනවා පෞද්ගලික සමාගම් වල නම දාලා තියෙනවා. සීමා සහිත සඳකැලුම් පෞද්ගලික සමාගම. සැම්සන් පෞද්ගලික සමාගම. සීමා සහිත සැම්සන් පෞද්ගලික සමාගම. හරි නේද? හොඳයි. පෞද්ගලික සමාගම් වල දැකිය හැකි අනුලක්ෂණ කිහිපයකුත් තියෙනවා. දැන් මේ තියෙන බලන්න කොටස් හෝ සොරකුම්පත් එක ණය කර ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට අවසර නැති
දැනට සිටින හෝ කලින් සිටි සේවා නියුක්ත කොටස් හිමියන් හැර සමාජික සංඛ්‍යාව අවම 1කට හා උපරිමය 50කට සීමා කර ඇති වගකීම සීමා සහිත වූ එවැගේම නීතිමය ඒකකයක් නෛතික ප්‍රයත්නක් තිබෙන ඒකකයක් අපි කියනවා සීමා සහිත පෞද්ගලික සමාගමක් කියලා. පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් සමාගම් පනතේ 27 වන වගන්තියේ සිට 31 වගන්තිය දක්වා අදාළ කරුණු දක්වලා තිබෙනවා. පෞද්ගලික සමාගමක දැකිය හැකි ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි එකිනෙක හඳුනාගමු. එකක් තමයි අවම සමාජික සංඛ්‍යාව 1යි උපරිමය 50යි කියන එක. පෞද්ගලික සමාගමක අවම එක්කෙනෙක් පමණක් සිටිය යුතුයි. අවම උපරිමය 50කට සීමා විය යුතුයි. දෙක අධ්‍යක්ෂක මණ්ඩලයේ පරිපාලන විභාගයක් පවතින පරිපාලන විභාගය සිදුවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් තුලින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අවම සමාජික සංඛ්‍යාව එක්කෙනයි. උපරිමයේ සීමාවක් දක්වලා නැහැ. අවම වශයෙන් එක්කෙනෙක් අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කරන්න ඕනේ. 3 සමාගම් පනතේ 27 ආ වගන්තියට අනුව සීමා සහිත පෞද්ගලික සමාගමකට තම කොටස් වල සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට හැකියාවක් නැහැ. මම කලින් සඳහන් කළා වගේ ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමට මහ ජනතාවට ආරාධනා කරන්න බෑ. 4 සමාගමේ නම සමග පෞද්ගලික කියන නම භාවිතා කළ යුතුයි. සෑම පෞද්ගලික සමාගමක්ම සමාගමේ නම තුල පෞද්ගලික කියන වචනය අතුලත් කර තිබිය යුතුයි. 5 සමාගමේ මූල ප්‍රකාශන සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත වාර්ෂික වාර්තාව සමග ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන අතර සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉල්ලීමක් කළහොත් පමණක් මූල ප්‍රකාශන හොවෙත ඉදිරිපත් කළ යුතුයි. සෑම සමාගමක්ම වාර්ෂික වාර්තාවක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත වාර්ෂිකව යවන්නට ඕනේ. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. මෙතෙන්දී පෞද්ගලික සමාගම් වලට වාර්ෂික වාර්තාව සමග මූල්‍ය ප්‍රකාශන යැවීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. දැන් පොදු සමාගම් වාර්ෂික වාර්තාව සමග මූල්‍ය ප්‍රකාශන අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. පෞද්ගලික සමාගම් වලට මූල්‍ය ප්‍රකාශන යැවීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. නමුත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුයි. ඒකෙන් අදහස් කරන්නේ සමාගම් පෞද්ගලික සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළිල කළ යුතුයි, පිළිල නොකළ යුතුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. පිළිල කළ යුතුම තමයි, පිළිල කරනවා. නමුත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට වාර්ෂික වාර්තාව සමග මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉල්ලා සිටියොත් ඒක ඉදිරිපත් කිරීමක් කරන්නට වෙනවා. 6 සියලුම කොටස්කරුවන්ගේ ඒකමතික කැමැත්ත මත ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව ලාභාංශ බෙදාහැරිය හැකියි. අපි ඉදිරියට කතා කරනවා සමාගම් වල කොටස් හිමියන්ට යම් බෙදාහැරීමක් කරනවා නම් ලාභාංශ වෙනත් බෙදාහැරීමක් කරනවා නම් ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂාවක් කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යමයි පොදු සමාගම් වලට. නමුත් පෞද්ගලික සමාගම් වලට සියලුම කොටස්කරුවන්ගේ ඒකමතික කැමැත්ත අනුව ණය ගෙවීමේ හැකියාවකින් තොරව ණය ගෙවීමේ හැකියාව පරීක්ෂාවකින් තොරව ලාභාංශ බෙදාහැරීමක් කරන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ ණය ගෙවීමේ හැකියාව පරීක්ෂණය අත්‍යවශ්‍ය වන්නේ පොදු සමාගම් වලට. පෞද්ගලික සමාගම් වලට සියලුම කොටස් හිමියන්ගේ කැමැත්ත ඇතුව එය නොකර ලාභාංශ බෙදාහැරීමක් කරන්න පුළුවන් කමක් තිබෙනවා. මෙන්න මේ ප්‍රධාන ලක්ෂණ වලින් සමන්විත සමාගම් වලට අපි කියනවා මොනවද? සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා. බොහෝ වෙලාවට මේ ලක්ෂණ තරමක් වෙනස් ආකාරයකට තමයි පොදු සමාගම් වලට එන්නේ. හොඳයි අපි ඊළඟට බලමු සීමා සහිත පොදු සමාගම් කියන්නේ මොකක්ද කියන එක. ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමේ හැකියාව තිබෙන අවම සමාජික සංඛ්‍යාව එක් අයක වශයෙන්ම උපරිමයේ සීමාවක් නැමැති නෛතික පුද්ගලභාවයක් තිබෙන කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිත වන සමාගම් අපි කියනවා සීමා සහිත පොදු සමාගම් කියලා. පෞද්ගලික සමාගමක අපි දුටුවා උපරිම සමාජික සංඛ්‍යාව 50යි. අවම 1යි. පොදු සමාගම් වලත් අවම 1ක වුණාට උපරිමයේ සීමාවක් නැහැ. ඒ වගේම පෞද්ගලික සමාගම් වලට අපි දුටුවා ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. පොදු සමාගම් වලට ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කිරීමේ හැකියාවක් තිබෙනවා. පැහැදිලි නේද? මේ බලන්න. අවම සමාජික සංඛ්‍යාව එකක් හා උපරිමයේ සීමාවක් නැති කොටස් හෝ ණය කර සඳහා සහභාගී වීමට මහ ජනතාවට ආරාධනා කළ හැකි කොටස් නිදහසේ පැවරීමට අයිතියක් ඇති වගකීම සීමා සහිත වූ නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාර සංවිධාන අපි කියනවා මොනවා කියලාද? සීමා සහිත පොදු සමාගම්. පොදු සමාගම් වල කොටස් මිලදීගත්තු කොටස්කරුවන්ට එකී කොටස් අන් අයට පැවරීමේ හැකියාවක් තිබෙනවා. ඒ කොටස් වෙළඳ පොලේදී මේ හෝමාරු වෙනවා. කොටස් තමන් ගත්ත කොටස් තමන්ට
ඕනෑම අවස්ථාවක වෙන කෙනෙකුට පවරා දීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ප්‍රසිද්ධියේ කොටස් සහ නායකකරණ නිකුත් කිරීමේ හැකියාව තිබෙන අවම සමාජික සංඛ්‍යාව එකක් වුවත් උපරිමයේ සීමාවක් නොමැති කොටස් වල අයිතිය පැවරීමේ හැකියාව තිබෙන නෛතික පුද්ගලභාවයක් තියෙන කොටස් කොටෙන් වගකීම සීමා සහිත වන සමාගම් ව්‍යාපාර සංවිධාන අපි කියන මොනවද සීමා සහිත පොදු සමාගම්. පොදු සමාගමක ලක්ෂණත් අපිට දකින්න පුළුවන් මේ ආකාරයට ප්‍රධාන ලක්ෂණ පෞද්ගලික සමාගම් වල වගේ පොදු සමාගම් වලත් මෙන්න මේ ලක්ෂණ තියෙනවා. එකක් තමයි කොටස් සීමයන්ගේ අවම සමාජික සංඛ්‍යාව 1ක් උනත් උපරිමයේ සීමාවක් නැහැ කියන එක. දෙක කොටස් වල නායකර මහ ජනතාව වෙත ප්‍රසිද්ධිය නිකුත් කළ හැක. මහ ජනතාවට ප්‍රධාන ප්‍රසිද්ධිය ආරාධනා කරලා කොටස් සමාගමේ කොටස් මිලදී ගැනීමට ආරාධනා කරන්න පුළුවන්. නායකර මිලදී ගැනීමට ආරාධනා කරන්නත් පුළුවන්. 3 අධ්‍යක්ෂ මණ්ඩලයක සිටි අවම සමාජික සංඛ්‍යාව 2ක්. දැක්ක පෞද්ගලික සමාගමක නම් අවම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 1 කෙනයි. පොදු සමාගමක අවම සමාජික සංඛ්‍යාව අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවන කී දෙනෙක්ද? දෙන්නෙක්. නිල ලයිස්තුගත සමාගමක් වන විට සමාගමේ නම සමග සීමා සහිත පොදු කියන නම භාවිතා කළ යුතුය. නිල ලයිස්තුගත නොමැති අවස්ථාවක සීමා සහිත යන පදේ පමණක් භාවිතා කළ යුතුය. මේ සමාගමක නම යෙදීම ඉතාමත් වැදගත්. මොකද සමාගමේ නමින් තමයි අපි හඳුනාගන්නේ මේක කවර ස්වරූපයේ සමාගමක්ද කියන එක. දැන් පෞද්ගලික සමාගම් වලදී අපි කිව්වා නම භාවිත කරනකොට පෞද්ගලික කියන වචනේ සඳහන් කළ යුතුමයි. ඒ වගේම දැන් සීමා සහිත සමාගම් අපි නැවත එනවා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙන සමාගම් සහ ලියාපදිංචි නොවු සමාගම් කියලා නැවත කොටස් දෙකකට එනවා. දැන් ලංකාවේ තියෙන සීමා සහිත සමාගම් සියල්ලම කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා නැහැ. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තිබෙන සමාගම් වලට අපි කියනවා ලයිස්තුගත සමාගම්. කොටස් වෙළඳපොලේ නාම ලේඛනයේ ලයිස්තුවේ නම සඳහන් වෙලා තියෙන සමාගම්. එසේ නොවන සමාගම් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොවු සමාගම් හේවත් ලයිස්තුගත නොවු සමාගම්. මෙතනදී සීමිත සමාගමක් වන්නාසේම කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වී තිබෙන සමාගම් තමන්ගේ නම සමාගමේ නම සඳහන් කරනකොට සීමා සහිත පොදු සමාගම් කියන එක ඉංග්‍රීසියෙන් අපි කියනවා පබ්ලික් කම්පැනි කියන එක. පොදු කියන එක සඳහන් කරන්නට ඕනේ. පොදු සමාගමක් කියන එක පබ්ලික් ලිමිටඩ් කම්පැනි එක සමහර පොදු එහෙම සඳහන් කරනවා ඉංග්‍රීසියෙන් මේ පබ්ලික් ලිමිටඩ් කම්පැනි නැත්නම් PLC පබ්ලික් ලිමිටඩ් කම්පැනි කියන සඳහන් කරන්න පුළුවන්. සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි වුණා වුණත් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා නැති සමාගම් පොදු කියන වචනේ භාවිතා කරන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ සීමා සහිත කියන නම විතරයි භාවිතා කරන්නේ. යම් කිසි සමාගමක සීමා සහිත තමයි සීමා සහිත සිල්වා සමාගම. ඒ කියන්නේ සීමා සහිත සමාගමක් තමයි කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොවු සමාගමක්. සීමා සහිත කාගිල් පොදු සමාගම. එහෙම කිව්වොත් සීමා සහිත සමාගමක් වගේම කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගමක්. සීමා සහිත සැම්සන් සිල්වා පෞද්ගලික සමාගම. තුන සමාගමක් තමයි පෞද්ගලික නේද? ඒක අපි නමින් හඳුනා ගන්න පුළුවන්. උතර පොදු සමාගමක් නම් අනිවාර්යයෙන්ම සීමා සහිත කියන නමට අමතරව පොදු කියන නමක් භාවිතා කරන්නට ඕනි. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොවු සමාගම් පොදු කියන වචනේ භාවිතා නොකළ යුතුයි. 5 සමාගමේ මූල්‍ය ප්‍රකාශන සමාගම් රෙජිස්ට්‍රාරවරයා වෙත වාර්ෂික වාර්තාව සමග ඉදිරිපත් කිරීම අනිවාර්යයි. සීමා සහිත සමාගම් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියේ කොටස් සහ නායකයන් සඳහා ආරාධනා කර තිබෙන සමාගම් වලට අනිවාර්ය කරලා තිබෙනවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම වගේම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව සමග පැහැදිලිවම මූල්‍ය ප්‍රකාශනත් ඉදිරිපත් කරන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. 6 කොටස් හිමියන් වෙත බෙදා හැරීමකදී ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. මම කලින් සඳහන් කළා සමාගමක කොටස් හිමියන්ට බෙදා හැරීම කරනකොට ලාභාංශ වෙනත් බෙදා හැරීමක් කරනකොට ණය ගෙවීම හැකියාව පරීක්ෂණය කළ යුතුයි. මේ සමාගම් පොදු හෝ සීමා සහිත සමාගම් පෞද්ගලික නොවන සෑම සමාගමක්ම කොටස් හිමියන් යම් බෙදා හැරීමක් සිදු කරන්න පෙර අනිවාර්යයෙන්ම ණය ගෙවීම පරීක්ෂණය ණය ගෙවීම හැකියාව පරීක්ෂණය සිදු කළ යුතුයි. ඒ ණය ගෙවීම හැකියාව පරීක්ෂණය කරලා Tamanට එසේ හැකියාව ඇතනම් පමණයි ඒ බෙදා හැරීම කරන්න ඕනේ. පරීක්ෂණය අනිවාර්යයි. පෞද්ගලික සමාගම් වලට කොටස් හිමියන්ගේ ඒකමතික කැමැත්ත අනුව ඒ පරීක්ෂණයකින් තොරව ණය ගෙවීම හැකියාව පරීක්ෂණයකින් තොරව ඒ අයට කොටස් හිමියන්ට බෙදා හැරීම ලාභාංශ බෙදා හැරීම පුළුවන්. පොදු සමාගමකට ඒ වගේම සීමා සහිත සමාගමකට එසේ කරන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ණය ගෙවීම හැකියාව පරීක්ෂණය කරොත් එයින් සමත් වුවොත් පමණයි කොටස් හිමියන්ට බෙදා හැරීමක් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. මේ තමයි සීමා සහිත පොදු සමාගම් වල විශේෂ
ලක්ෂණ. ඊළඟට තියෙනවා සීමා සහිත සමාගම් යටතේ තියෙන තවත් සමාගම් වර්ගයක්. තුන්වෙනි එක තමයි සීමා සහිත අක්විරල් සමාගම් කියන එක. මොකද මේ අක්විරල් සමාගමක් කියලා කියන්නේ? 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබෙන ඒ වගේම ශ්‍රී ලංකාවේ භූමි සීමාවෙන් පිටත වෙළඳාම් කටයුතු කරන එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු කරන සමාගම් අපි කියනවා අක්විරල සමාගම් කියලා. ශ්‍රී ලංකා සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර තිබුණත් ඒ ව්‍යාපාර කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තුළ නෙමෙයි වෙනත් රටක. ශ්‍රී ලංකා භූමියෙන් පිට වෙනත් ස්ථානයක ව්‍යාපාර කටයුතු කරන ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර තිබෙන සමාගම් අපි කියනවා මොනවද? අක්විරල සමාගම් කියලා. මේ බලන්න. සමාගම් පනතේ 2261 වගන්තියේ මේ සම්බන්ධයෙන් අවසර දී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගම් අපි කියනවා අක්විරල සමාගම් කියලා. ලංකාවෙන් පිටත තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙනවා. මෙවැනි අක්විරල සමාගමක් අනිවාර්යයෙන්ම මේ ඒකින් දකින්න පුළුවන් ලක්ෂණ තමයි එකක් මෙන්න සමාගම් වල ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරන්න බෑ. ඒ වගේම සංස්ථාපන සහතිකය ගැන පසුව කතා කරමු. සමාගම ලියාපදිංචි කර බව දෙන සහතිකය මේ වසරක් පාසා අලුත් කරගන්න ඕනේ. අක්විරල සමාගමක් හැම වසරකට සැරයක්ම සංස්ථාපන සහතිකය අලුත් කිරීමක් අවශ්‍යයි. මෙවැනි සමාගමක් ලියාපදිංචි කරන්නේ ජාතික අවශ්‍යතාවයක් හෝ ජාතික ආර්ථිකයේ යහපත සඳහා. ඒ කියන්නේ ජාතික අවශ්‍යතාවයක් මත පදනම් කරගෙන තමයි මේ අක්විරල සමාගම් කියන ඒවා සාමාන්‍යයෙන් ලියාපදිංචි වීමක් සිද්ධ වෙන්නේ. මේ තමයි අක්විරල සමාගම්. සමාගම ලියාපදිංචිය ශ්‍රී ලංකාව තුළ හැබැයි ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාවෙන් පිටත. නැත්නම් වෙනත් තැනක වෙන රටක නේද? හොඳයි. සීමිත සමාගම් යටතේ එන ඊළඟ වර්ගය තමයි විදේශීය සමාගම්. දැන් නිර්ණයවාසික සමාගම් නැත්නම් අනේවාසික සමාගම් කියලා අපි හඳුන්වන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වී තිබෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරන සමාගම්. අර අක්විරල සමාගම් වල අනිත් පැත්තනේ. අක්විරල සමාගම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචිතයි ව්‍යාපාර කටයුතු පිටතක. අනේවාසික සමාගමක් කියන්නේ විදේශීය සමාගමක් කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කරලා තිබෙනවා. හැබැයි ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාව තුළ කරනවා. නම් ඒක අපි කියන විදේශීය සමාගමක් කියලා. මේ බලන්න. සමාගම් පනත යටතේ 488 වන වගන්තියට පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති සමාගමක් අපි කියන මොකද්ද? අනේවාසික සමාගමක් එහෙම නැත්නම් විදේශීය සමාගමක් කියලා කියනවා. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි හඳුනාගත්තේ ලංකාවේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගම් වර්ගීකරණය කරන ආකාරය. දැන් නැවතත් අපි සටහනට ගියොත් තවත් පැහැදිලි කරගන්න පුළුවන් අපිට සමාගම් පිළිබඳ වර්ගීකරණය නේද? මේ බලන්න. සමාගම්. මුලින්ම අපි හඳුනගත්ත සීමා රහිත සමාගම්. කොටස්කරුවන්ගේ වගකීම තමයි මිලදීගත් වල කොටස් ප්‍රමාණය පමණක් සීමා නොවන සමාගම්. සීමා සහිත සමාගම්. කොටස්කරුවන්ගේ වගකීම තමයි මිලදීගත් කොටස් වල පමණක් සීමා වන සමාගම්. අපේන් සීමිත සමාගම් විශේෂ සමාගම් වර්ගයක්. සමාගමක් ඈවර කරන අවස්ථාවේදී සාංගමික අවස්ථාවල සඳහන් වන ආකාරයට වත්කම් සඳහා දායක වන සමාගම්. කොටස්කරුවන්ගේ වගකීම වත්කම් සඳහා දායක වන ආකාරය සාංගමික අවස්ථාවල සඳහන් වී ඇති පරිදි සමාගම ඈවර කරන අවස්ථාවකදී එම දායකත්වය දරන සමාගම් අපි කියනවා අපේන් සීමිත සමාගම් නේද? සීමා සහිත සමාගම් හෙවත් කොටසින් සීමිත සමාගම් නැවත කොටස් හතරකට බෙදුවා. සීමා සහිත පෞද්ගලික සමාගම්, ඒ වගේම සීමා සහිත පොදු සමාගම්, අක්විරල සමාගම් හා විදේශ සමාගම් නේද? පෞද්ගලික සමාගම් මතකයි ප්‍රසිද්ධියේ කොටස් හෝ නායකර නිකුත් කිරීමක් කළ නොහැකි අවම සාමාන්‍ය සංඛ්‍යාව එකක් හා උපරිමයේ 50කට සීමා වෙන කොටස් සීමෙන්ගේ වගකීම සීමා සහිත වූ සමාගම්. සීමිත පොදු සමාගම් ප්‍රසිද්ධියේ කොටස් හෝ නායකර නිකුත් කිරීමක් සිදු කළ හැකි අවම සාමාන්‍ය සංඛ්‍යා එකක් වුවත් උපරිමයේ සීමාවක් නොමැති ඒ වගේම කොටස් සීමෙන්ගේ වගකීම තම මිලදීගත් කොටස් වල වටිනාකමට පමණක් සීමා වන සමාගම්. අක්විරල සමාගම් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති එහෙත් ශ්‍රී ලංකාවෙන් පිටතට වෙනත් රටක පිටත ව්‍යාපාර කටයුතු කරන සමාගම්. විදේශී සමාගම් ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කර තිබෙන ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කරන සමාගම්. පැහැදිලි නේද? හොඳයි. මෙන්න සමාගම් පනතට අනුව අපි දැන් කොටස් සමාගම් වල සමාගම් වර්ගීකරණය සිදු කරන ආකාරය හඳුනා ගැනීම කළා. හොඳයි. අපි ඊළඟට බලමු සීමිත සමාගම් වල
නෛතික තත්ත්වය. දැන් ළමයි සීමිත සමාගමක අයිතිකරුවන් කියලා අපි කියන්නේ සමාගමේ කොටස්කරුවන්. ඕනෑම සමාගමක අයිතිකරුවන් කියලා අපි අදහස් කරන්නේ සමාගමේ කොටස් හිමියන්. නමුත් සමාගමේ පරිපාලන කටයුතු සිදු කරන්නේ කොටස් හිමියන්ගේ ඡන්දයෙන් පත් කරගන්නා වූ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. දැන් ඔය අපි සඳහන් කළ ඕනෑම සමාගමක අයිතිකරුවෝ කියන්නේ කොටස්කරුවෝ. හැබැයි සමාගමේ මෙහෙයුම් කටයුතු කරන්නේ කළමනාකරණ කටයුතු කරන්නේ සමාගමේ පරිපාලන කටයුතු සිදු කරන්නේ අයිති කොටස්කරුවන් විසින් තමන්ගේ ඡන්දයෙන් වාර්ෂික මහා සභා රැස්වීමෙන් තමන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ලද අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. උතර මේ අනුව සමාගමක අයිතිය හා පාලනය එකිනෙකට වෙනස් වන ස්වරූපයක් අපිට දකින්න ලැබෙනවා. අයිතිය තියෙන කොටස්කරුවන්ට පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. මේ නිසා සමාගමක ගිණුම් කරන කටයුතු අත්‍යවශ්‍ය වෙලා තියෙනවා, අනිවාර්ය වෙලා තියෙනවා. මොකද අයිතිය පාලනය එකිනෙකට වෙනස්. අයිතිය හා එකිනෙකට පාලනය වෙනස් වන ආයතන සමාගම් ගිණුම් කටයුතු භාවය ඉටු කළ යුතුයි. accountability ඉටු කරන්නට ඕනේ. ඒ කියන්නේ කොටස්කරුවන්ගේ සම්පත් තමයි අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙවන්නේ. ඒ නිසා මේ සම්පත් යදෝ ආකාරය පිළිබඳ ඒ සම්බන්ධ සියලු වැදගත් මූල තොරතුරු ඒ කොටස් හිමියන් වෙත ලබා දීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගිණුම් කටයුතු භාවය සිදු කළ යුතුයි. ගිණුම් කටයුතු භාවය ඉටු කිරීමට නම් අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ගිණුම් කරන කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු අනිවාර්ය වෙලා තිබෙනවා. පැහැදිලි නේද? මේ බලන්න. සීමිත සමාගමක අයිතිකරුවන් වන්නේ සමාගමේ කොටස් හිමියන්ය. නමුත් සමාගමේ පරිපාලන කටයුතු සිදු කරන්නේ කොටස් හිමියන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින්. මෙසේ සමාගමේ අයිතිය හා පාලනය එකිනෙකට වෙනස් වීම නිසා සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු නීතිය විසින් අනිවාර්ය කරලා තිබෙනවා. පැහැදිලි නේද? හොඳයි. අපි ඊළඟට බලමු සීමිත සමාගමක ගිණුම් කරන කටයුතු හසුරවන ප්‍රධාන බලවේග. හොඳයි. ශ්‍රී ලංකාවේ සමාගමකට අදාළ වන නීතිමය අනපනත් ගණනාවක් තිබෙනවා. මේ සියල්ල අපි කියමු ශ්‍රී ලංකාවේ සමාගම් ගිණුම් කරන කටයුතු හසුරවන බලවේග. ශ්‍රී ලංකාවේ ගිණුම් කරන පරිචය හසුරවන බලවේග. ඒ බලවේගය යටතේ ප්‍රධානම එකක් තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනතේ වගන්ති ගණනාවක් තිබෙනවා. සමාගම් සම්බන්ධවම හැම ක්‍රියාදාමයකටම අදාළ මඟ පෙන්වීම් සමාගම් පනත පෙන්වා දී තිබෙනවා. මෙතින්දී විශේෂයෙන්ම සමාගම් පනතේ 48 සහ 49 කියන වගන්ති සමාගම් වල ගිණුම් කරන කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් කරනවා. සමාගමක ගිණුම් කරන කටයුතු අනිවාර්ය කරලා තිබෙනවා. මේ බලන්න 2007 අංක 7 දරන සමාගම් පනතේ 48 හා 49 වගන්ති වලට අනුව සෑම සීමා සහිත සමාගමක්ම අනිවාර්යයෙන්ම ගිණුම් වාර්තා පොත් පවත්වාගෙන යා යුතු අතර වාර්ෂික මූල්‍ය වාර්තා පිළිල කිරීම කළ යුතුයි. ඒ වගන්ති දෙකෙන් අනිවාර්ය කරලා තියෙනවා කරුණු දෙකක්. එකක් තමයි නිසි ආකාරයෙන් ගිණුම් පොත් පවත්වාගෙන යා යුතුයි. අදාළ ගිණුම් පොත් වලට අයිතුන පොත් දෙක දන්නවනේ මූලික සටහන් පොත් ඒ වගේම ලෙජර් ගිණුම් මේ සියල්ල. ගිණුම් පොත් නිසි ආකාරව පවත්වාගෙන යා යුතුයි වගේම වාර්ෂිකව මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමත් අනිවාර්ය කරලා තිබෙනවා. ඒ වගේම කී මූල්‍ය ප්‍රකාශන විගණනයට භාජනය කිරීම අනිවාර්ය කරලා තියෙනවා. විගණන කරුම් පත් කරන ආකාරය සියල්ල සඳහන් වීමක් කරනවා. විගණනට භාජනය කළ යුතු වෙනවා. නිකම්ම මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමක් කරන්න බෑ. ඒවා නිසි ආකාරයෙන් විගණනයට ලක් කරන්න ඕනේ. මේ සියල්ල අනිවාර්ය කරලා තිබෙනවා මේ සමාගම් පනත තුලින්. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලංකාවේ සමාගම් ගිණුම් කරන හසුරවන ප්‍රධාන බලවේගයක් තමයි 2007 අංක 7 දරන සමාගම් පනත කියන එක. නේද? හොඳයි. දෙවැනි එක තමයි 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. අපි මේ සම්බන්ධයෙන් පසුගිය පාඩම් ඒකකයේ තුලදී ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පාඩම හඳුනා ගැනීම ඒකකයේදී ශ්‍රී ලංකා 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පිළිබඳව සෑහෙන ප්‍රමාණයක කරුණු අධ්‍යයනය කිරීමක් කළා. ඒතර ලංකාවේ ගිණුම් කරන කටයුතු සම්බන්ධව සමාගම් වල ගිණුම් කරන කටයුතු සම්බන්ධව මේ පනතේ ගොඩාක් වගන්ති සඳහන් කරලා තිබුණා. ඒ අනුව සෑම සමාගමක්ම 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත මගින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සියල්ලක්ම අනුගමනය කළ යුතුයි. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධව විගණනය සම්බන්ධව සියල්ල ඒ ප්‍රමිත පනතේ
විගණන හා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනතේ සඳහන් වෙලා තිබුණා. ඒ අනුව ඒ කටයුතු ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුයි. මේ බලන්න මෙම පනත මගින් විශේෂිත දක්වන්නා වූ ව්‍යාපාර ආයතන ඔබ දන්නවා මේ පනතින් පැහැදිලි කරා විශේෂ පරමාර්ථ සහිත ව්‍යාපාර නේද? එම ආයතන විශේෂයෙන්ම කියන්නේ ලයිස්තුකල් සමාගම් සීමාසිත පොදු සමාගම් අනිවාර්යයෙන්ම මූල ප්‍රකාශන පිළිලි කිරීම අත්‍යවශ්‍ය බව අනිවාර්ය බව ඒ පනත තුළින් සඳහන් කළා. මේ පනත මගින් විශේෂිත දක්වන්නා වූ ව්‍යාපාර ආයතන සහ පනත මගින් නිර්දේශයන්ට අනුකූල වන්නා වූ අනෙකුත් සියලුම සමාගම් මෙම ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත අනුගමනය කළ යුතුයි. මේ සඳහන් කරුණු අපි ප්‍රමිත පාඩමේදී මේ පනත යටතේ කතා කළා. ඒ සියලුම කාරණා මෙම සමාගම් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒ නිසා අපි කියන්න ඕනේ ලංකාවේ සමාගම් ගිණුම් කරන කටයුතු හසුරවන ප්‍රධාන බලවේගයක් තවත් ප්‍රධාන බලවේගයක් තමයි මේ ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත. තුන්වෙනි එක තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්. ලංකාවේ ගිණුම් කරන කටයුතු කරනකොට විශේෂයෙන්ම සමාගම් විසින් ගිණුම් කරන කටයුතු කරනකොට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හෙවත් ගිණුම් කරන ප්‍රමිතීන් අනුගමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ දන්නවා LKS 1 මූල ප්‍රකාශන සම්බන්ධ ප්‍රමිතිය, තොග සම්බන්ධ ප්‍රමිතිය, මුදල් ප්‍රවාහන සම්බන්ධ ප්‍රමිතිය, ප්‍රමිත ගණන ප්‍රමිත 41ක් සඳහන් කර තිබෙනවා. උසස් පෙළ පන්ති මේ ප්‍රමිති 9ක් අපි අධ්‍යයනය කළා. අපිට අදාළ ප්‍රමාණය සෑම සමාගමක්ම තමන්ගේ මූල ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඇති කර තිබෙන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒ ප්‍රමිත වලින් බැහැරව ප්‍රමිත වලින් පෙන්වා දෙන නිර්දේශයන්ට බැහැරව කිසිම ආයතනයකට ගිණුම් කරන කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම තමන්ගේ මූල ප්‍රකාශන පිළිල කිරීමේදී වගේම ඒවා ඉදිරිපත් කිරීමේදී ඒ ප්‍රමිත මගින් පෙන්වා දෙන කරුණු නිර්දේශ නියමාකාරයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒවා අනුගමනය කරනවාද නැද්ද කියන සොයා බැලීම සඳහා සමීක්ෂණ මණ්ඩලයක් තිබෙනවා නේද? ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය තියෙනවානේ. ඒ හින්දා මේ සමීක්ෂණ මණ්ඩලය විසින් සොයා බලනවා මේ හැම සමාගමක්ම මූල ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී මේ ප්‍රමිත අනුගමනය කරලා තිබෙනවාද කියන එක. එසේ නොවන්නේ නම් අනුගමනය කරලා නැත්නම් ඒ සම්බන්ධයෙන් ඒ ආයතන සම්බන්ධයෙන් ඒ සමාගම් සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමේ බලතල ඒ ගිණුම් කරන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයට පවරා දී තිබෙනවා මේ පනත මගින් 1995 අංක 15 දරන පනත මගින්. ඒ නිසා සෑම සමාගමක්ම තමන්ගේ මූල ප්‍රකාශන පිළිල කිරීමේදී ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කිරීම කළ යුතුමයි. මේ බලන්න ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනතට අනුව ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතයන්ට අදාළව මූල ප්‍රකාශන පිළිල කළ යුතු අතර මූල ප්‍රකාශන තුළින් එහි කාර්ය සාධනය මූල තත්ත්වය පිළිබඳව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් නිරූපණය කරනු ලබන බවට තහවුරු වන අයුරින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුව විගණනය සිදුවන බවටත් තහවුරු කරගත යුතුය. එක පැත්තකින් මූල ප්‍රකාශන පිළිල කිරීම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුව සිදු කළ යුතුයි. ඒ වගේම ඒවායේ විගණන කාර්යභාරය විගණන ප්‍රමිතීන්ට අනුව සිදු කළ යුතුයි. දෙකම වැදගත්. පිළිල කිරීම ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව විගණනය කිරීම විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු වේ යුතුයි. ඒ තුළින් මූල ප්‍රකාශන තුළින් කාර්ය සාධන ප්‍රතිඵලයේ මූල තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් වන බවට තහවුරු වෙන්නට ඕනේ. ඔය දෙකෙන්ම කරන්නේ ගිණුම් කරන ප්‍රමිත වලිනුත් කරන්නේ ඒ වගේ විගණන ප්‍රමිත මගින් නැවත සොයා බැලීමකුත් කරන්නේ. ඒ තුළින් අවසානයේ අපේක්ෂිත ඉලක්කය තමයි මූල ප්‍රකාශ තුළින් ඒවා පරිශීලනය කරන පාර්ශවයන්ට සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් වෙනවාද කියන එක ඉදිරිපත් කිරීමේ අරමුණ. ඉටු කරලීම තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. අපි පිළිගන්න වෙනවා ශ්‍රී ලංකාවේ ගිණුම් කරන පරිචය හසුරවන සමාගම් ගිණුම් කරන පරිචය හසුරවන තවත් බලවේගයක් ලෙස ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත අපිට පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ ගිණුම් කරන කටයුතු හසුරවන තවත් බලවේගයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් කොටස් වෙළඳපොලේ නීති රීති. ඔබ දන්නවා ලංකාවේ තියෙන බොහෝමයක් සමාගම් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙන සමාගම්. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වී ඇති සියලුම සමාගම් අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොලේ අතුරු නීති රීති අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. කොටස් වෙළඳපොල කියන ආකාරයට කොටස් වෙළඳපොලේ නිර්දේශ අනුගමනය කිරීමට බැඳී සිටිනවා. ඒ නිසා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි නොවු සමාගම් වලට වඩා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වූ සමාගම් සම්බන්ධයෙන් ඒ කියන්නේ සීමා සහිත පොදු සමාගම් සම්බන්ධයෙන්
මේ නියමය වඩාත් වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන් අනිවාර්යයෙන්ම ඒ කොටස් වෙළඳපොළ වරින් වර ඉදිරිපත් කරන අතුරු ව්‍යවස්ථා නීති රීති සියල්ල අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වෙනවා. ඒ නිසා සමාගම ගිණුම් කරන කටයුතු සම්බන්ධයෙන් බලපාන තවත් බලවේගයක් ලෙස අපිට කොටස් වෙළඳපොළ නීති රීති පෙන්වා දෙන්නට පුළුවන්. ওই මම සඳහන් කළේ සමාගම් ගිණුම්කරණය සම්බන්ධයෙන් බලපවත්වන බලපාන්නා වූ ප්‍රධාන බලවේග 2007 අංක 7 දරන සමාගම් පනත 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් එවැනි කොටස් වෙළඳපොලේ නීති රීති. නමුත් ඊට අමතරව තවත් තියෙනවා කීපයක්. දේශීය ආදායම් බදු පනත බලපාන බදු සම්බන්ධයෙන් ඒ වගේම වාණිජ්‍ය මණ්ඩලයේ අවශ්‍යතාවයන් තව දේවල් තිබුණත් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ගිණුම් කරන කටයුතු හසුරවන බලවේග වශයෙන් අපිට මම සඳහන් කළ කාරණා හතර අපිට පෙන්වා දෙන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි ළමයි. අපි ඊළඟ ඒකකයේ තුලින් සමාගම් සම්බන්ධව මේ පළවෙනි ඒකකයට අදාළ 12 එකකයකට අදාළ තවත් නෛතික පසුබිමට සම්බන්ධ තවත් අපි කරුණු අධ්‍යයනය කිරීමක් කරමු. අපි මෙම ඒකකයේ තුලින් විශේෂයෙන්ම කතා කරේ සමාගම් හඳුනා ගැනීම, සමාගම් වර්ග හඳුනා ගැනීම හා සමාගම් වල ගිණුම් කරන කටයුතු හසුරවන බලවේග හඳුනා ගැනීම. අපි ඊළඟ ඒකකයේ තුලින් සමාගමක් විසින් පවත්වා ගන්නු ලබන ගිණුම් වාර්තා මොනවාද? ඒක සමාගම් විසින් ප්‍රකාශිත ප්‍රාර්ථන කොටස් ප්‍රාර්ථන රැස් කරගන්න ආකාරය, කොටස් වර්ග, ඒ වගේම ප්‍රකාශිත ප්‍රාර්ථන ඊට ආශ්‍රිත කොටස් අපි හඳුනා ගැනීමක් කරමු ඊළඟ ඒකකයේ තුලින්.